මාතාපිතු උපට්ඨානං පුත්තදාරස්ස සංගහෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමන්ති. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගත්ත ගාථා රත්නය මං හිතනවා මේ පින්නතුන් සියලු දෙනාටම හොඳට පාඩම් කියලා. අපේ භාග්‍යතුන් වහන්සේ දෙවියන් උදෙසා දේශනා කොට වදාලා මේ ලෝකේ තියෙන උතුම්ම කාරණා 38ක්. ඒ කාරණා 38 අපි කියනවා මංගල කාරණා කියලා. මහා මංගල සූත්‍රයෙන් තමයි මේ කරුණ අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. මහා මංගල සූත්‍රයට අයිති වන 4 වෙනි ගාථා රත්නයයි අපි මේ ධර්ම මාතෘකාව කරගත්තේ. මේ ගාථා රත්නයේ තුල උතුම් මංගල කාරණා 3ක් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ අර කාරණා 38න් 3ක් මේ ගාථා රත්නයේ තුල තියෙනවා. මාතා පිතු උපට්ඨාන. මේ ලෝකේ තියෙන උතුම්ම කාරණා අතර එක කරුණක් තමයි මව්පියන්ට උපස්ථාන කිරීම. පුත්ත දාරස්ස සංගහෝ, දරුවන්ට සහ භාර්යාවන්ට සංග්‍රහ කිරීම. අඹ දරුවන්ට සංග්‍රහ කිරීම. තුන්වෙනි කාරණාව තමයි අනාකුලාච කම්මන්තා, නිරවුල් කර්මාන්තවල යෙදීම. ඒතම් මංගල මුත්තමන්, උතුම් මංගල කාරණාවක්. අද ධර්ම දේශනාවෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙවැනි කාරණාව. පුත්ත දාරස්ස සංගහෝ. ඊට ගැඹුරින් දීර්ඝව සාකච්ඡා කරන්න තියෙන කොටසක්. ඒකිනුත් මේ දූ දරුවන්ට සංග්‍රහ කිරීම කියන කාරණාව අපි ටිකක් සාකච්ඡා කරමු. ඒක අදට බොහොම යෙදෙන ගැළපෙන නිසා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුන් කාලයටම ගැලපෙනවා. අදට විතරක් නෙවෙයි. නමුත් අද සමාජයේ දිහා බලහම බොහෝ ව්‍යසනයන්ට ගොදුරු වෙන්න හේතු වෙච්ච කරුණු මව්පියන් අතින්ම බොහෝ වෙලාවට සම්පූර්ණ වෙනවා. ඒ නිසා බොහෝ දිනකට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුණා ඒ දහම් කරුණ ආපහු සැරයක් අපි ඉස්මතු කරලා සාකච්ඡා කරන එක. පින්නතුනි, දරුවන් පිළිබඳව කරුණු සඳහන් කරනකොට අපේ භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ ජාත පුත්‍රයන් 3 දෙනෙක් පිළිබඳව කරුණු සිහිපත් කළා. ඒ ජාත පුත්‍රයන් අතර අනුජාත, අතිජාත, අවජාත කියලා දරුවෝ 3 දෙනෙක් පිළිබඳව සඳහන් කරනවා. සමහර වෙලාවට ඒකේ පළවෙනි කාරණාවේ පැහැදිලි කළා මේ දරුවෝ අතිජාත පුත්‍රයෝ කියලා කියන්නේ මව්පියන්ට වඩා ගුණවත් දරුවන්ට. සමහරලාට අම්මා තාත්තා තෙරුවන් සරණ ගිහිල්ලා නැහැ. ඒගොල්ලෝ පන්සිල් වාගේ මේ උතුම් ශික්ෂාපද ආරක්ෂා කරන්නෙත් නැහැ. එදිනෙදා සාමාන්‍ය ජීවිතයක් ඒ අය ගත කරනවා. නමුත් ඒ අයට ලැබෙන දරුවෝ මනාව තෙරුවන් සරණ යනවා. සමහරලාට සියලුම දරුවෝ, සමහරලාට ඒ දරු පිරිසෙන් එක්කෙනෙක්, දෙන්නේ අපි සමහර වෙලාවට පවුලක එහෙම දකිනවා. සමහර දරුවෙක් බොහෝම පිනට දහමට ලැබී අය. මනාව සරණ ගියපු අය. නිරන්තරයෙන් පන්සිල් ආරක්ෂා කරන්න ලොකු කැමැත්තක් දක්වනවා. පාපයට හරි බයක් තියෙනවා. පව පිළිබඳව හරි ලැජ්ජාවක් තියෙනවා. එතකොට මව්පියන්ටත් වඩා ගුණවත් වෙච්ච නිසා අන්ගේ දරුවන්ට සඳහන් කළා අතිජාත කියලා. අනුජාත කියලා කියන්නේ මව්පියෝ ගාවත් ඉසරණ පන්සිල් තියෙනවා. ඒ අයත් බොහෝම ගුණධර්ම පුරාගෙන ජීවත් වෙනවා. දරුවොත් ඒ විදිහටම ගුණධර්ම ආරක්ෂා කරගෙන ජීවත් වෙනවා. මව්පියෝ හා සමානයි. ඒ දරුවන්ට කියනවා අනුජාතයි කියලා. අවජාත කියලා සඳහන් කරන්නේ මව්පියෝ හරි ගුණවත්.
ඒ වුණාට දරුවෝ ගාව එහෙම ගුණවත්කම් සිල්වත්කම් දකින්නේ නැහැ. එහෙම දරුවන්ට කියනවා අවජාතයි කියලා. ඉතින් මෙහෙම දරුවෝ කොට්ටාස 3කට බෙදෙනවා. නමුත් මේ අයගෙන් උතුම්ම දරුවා තමයි අතිජාත පුත්‍රයා. අනුජාත පුත්‍රයොත් හොඳයි. අතිජාත පුත්‍රයා ඊටාම ඉහළයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේ කරුණ පැහැදිලි කරනකොට පින්නතුනි මේ දරුවෙක් ලෝකෙට බිහි කරනවා කියන කරුණ ඊටා විශේෂිත කාරණාවක්. මහ විශාල බාරදූර වගකීමක් බාර ගැනීමක් ඒක. දරුවෙක් හදනවා කියන එක. සාමාන්‍ය කෙනෙක් හිතනවා වගේ ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. හේතුව තමයි මනුස්ස ලෝකේ කෙනෙක් උපදින්නේ සංසාරේ හුඟක් පින් තියෙන හින්දා. එහෙම නැත්තම් උපදින්න තවත් ලෝක තියෙනවා. තිරිසන් ලෝකවල ඊටාම පහත් විදිහට ඉපදෙන්න පුළුවන්. විවිධ තිරිසන් ආත්ම. අලි ඇත්තුන්ගේ ඉඳලා මැස්ස මදුරුවා කෝඳුරුවා ගාවට එනකන් ඊටාම පහත් ජීවිත ගාවට එනකම්ම මේ තිරිසන් ලෝකේ කොහේ නමුත් උපදින්න පුළුවන්. එතකොට එහෙම ආත්මයකට යන්නේ නැතුව ප්‍රේතාත්මයකට යන්නේ නැතුව දුක් විඳින අසුර ආත්මයකට යන්නේ නැතුව අනන්ත දුකක් තියෙන සතර පායින් නිරය වාගේ තැන්වල උපදින්නේ නැතුව මනුෂ්‍ය ආත්මය කියන සුගති සම්පන්න ජීවිතයක් හොයාගෙන එන්නේ පෙර මහා කුසලයක් විපාක දුන්න නිසා. අද මේ පින්කම සිදු කරන ඔබත් ඔබට ධර්ම දේශනාව සිදු කරන මමත් අපි හැමෝමත් මේ උතුම් ජීවිතය ලැබුවේ පෙර කරගත්ත මහ කුසලයක් මෝරලා ඉස්සරහට ආපු නිසා. නැතුව ඔබත් මමත් සංසාරේ පව් කරපු නැති අය නෙමෙයි. අපි සසර මිනී මරලත් ඇති. අපි නොයෙක් අපරාධ කරලා ඇති. නොයෙක් දූෂණ වංචා කරලා ඇති. නමුත් ඒ දේවල් තාම අපිට විපාක දීලා නෑ. පෙර සංසාරේ ඕන තරම් විපාක විඳින්නත් ඇති. ඒ වුණාට ඒ කරපු පව් තව විපාක නොදී ඉතුරු වෙච්චත් ස්වල්ප ප්‍රමාණයක් නෙමෙයි අනන්ත ප්‍රමාණයක්ම තියෙනවා. ඒ අකුසල කර්ම මේ වෙනකොටත් මෝරමින් බලවෙමින් තියෙනවා. නමුත් ඒ සියල්ල මැඩපවත්වලා මහ කුසල කර්මයක් ඉස්සරහට ආපු හින්දා අපි සතර අපායට යන පාර වහලා මේ මනුස්ස ජීවිතය කියන සුගතිය ඇවිල්ලා ඉපදුනා. එහෙමනම් ඔබ ගාවට එන දරුවත් ඒ වැඩේම තමයි කරලා තියෙන්නේ. සමහරලාට ඒ අය නිරයෙන් නිදහස් වෙලත් එනවා. දෙව්ලොවිනුත් එනවා. දෙව්ලොවින් එනකොට දෙවියන්ගේ ආයුෂ පිරිහෙනකොට සමහර අය නම් පිරිහෙනවා කියලා කල්පනාවක්වත් නැහැ. එහෙම්මම මැරිලා නිරයටම යනවා. සමහර දෙවියෝ නම් ආයුෂ ඉවර වෙන්නේ ලං වෙනකොටම දැනගන්නවා. හැබැයි ඒගොල්ලන්ට කිසි දුකක් නැහැ. බොහෝම සතුටු වෙනවා. හේතුව තමයි මේ දිව්‍ය ලෝකෙන් චුත වෙලා ගිහිල්ලා උපදින්නේ ඊට වඩා ඉහළ දිව්‍ය තලයක. ඇයි මනුස්ස ලෝකේ ඉන්න කාලේ කරගත්ත මහ පිංකම් වලින් ස්වල්ප ප්‍රමාණයයි දිව්‍ය ලෝකේ වියදම් කරලා තියෙන්නේ. තව මහ කුසල් ඉතුරුයි. ආන්ගේ ඉතුරු ප්‍රමාණයට දෙවියෙක් හැටියටත් තවත් විශාල කුසල් කඳු එකතු කළා. ඒ නිසා පහළට එන්න නෙමෙයි හේතුවක් තියෙන්නේ ඉහළට යන්න. ඒ අය දන්නවා මෙහෙන් චුත වෙලා කොහෙද යන්නේ. ත්‍යාතුම් මහා රාජිකයේ ඉන්න කෙනෙක් හරි කැමති දෙවනි දිව්‍ය ලෝකයට යන්න, තව්තිසාවට යන්න. තව්තිසාවේ ඉන්න කෙනෙක් හරි කැමති යාමයට යන්න. ආයුෂත් වැඩි, සැපත් වැඩි. යාමයේ ඉන්න කෙනෙක් හරි කැමති තුසිතයට යන්න. තුසිතෙන් නිම්මාන රතියට, නිම්මාන රතියෙන් පරිනිම්මිත වසවර්තියට. මේ සැපයෙන් ආඩ්‍ය තැන් වලට යන්න කැමතියි. එහෙනම් ඒ දෙවියෝ චුත වෙන්න ලෑස්ති වෙනකොට ඒගොල්ලෝ දන්නවා අපි යන්නේ උසස් තැනකට කියලා. මනුස්ස ලෝකේ ඉන්න අපි මරණයට කොච්චර බයද? මරණාසන්න වෙලා ඊටාම අසාධ්‍ය වෙලා දරුණු රෝග වැළඳිලා අප්‍රමාණ වේදනාවෙන් පසු වෙන කෙනෙකුට නමුත් තව විනාඩි 5ක් හරි ජීවිතේ දෙන්නම් කියලා කිව්වොත් එපා කියන්නේ නැහැ කවදාවත්. ඒකට හරි කැමතියි. ඒ වුණාට ඒ පුද්ගලයා දන්නවා නම් ඇත්තටම මම මරණයටපත් වෙලා දෙව්ලොව උපදිනවා කියලා.
සමහර වෙලාවට අර තියෙන වේදනාවත් එක්ක අපි දෙන්න හදන විනාඩි 5 ගන්නෙ නැහැ. මොකද මීට වඩා උතුම් තැනක උපදිනවා. නමුත් අපි කවුරුවත් දන්නේ නැහැ ඇත්තටම අපි යන්නේ කොහෙද කියලා. හැබැයි භාග්‍යවතුන් වහන්සේට හරියටම කීකරු වුණොත් මනාව පිරිසිදු තිසරණ පන්සිල් මංගාව තියෙනවා කියලා දැනගත්තොත් ආන්ගේ විශ්වාසවන්ත පුද්ගලයා හරි සතුටින් මැරෙනවා. ඇයි? මැරිච්ච ගමන් දෙව්ලොව උපදින්න නිසා. ඒක හොඳටම ප්‍රත්‍යක්ෂයි. එතකොට මේ දෙව්ලොවින් චුත වෙන සමහර දෙවියෝ සාමාන්‍යයෙන් මනුස්ස ලෝකේ දින 7ක් විතර තියලා තමයි ඒගොල්ලන්ට නිමිති පහළ වෙන්නේ. දැන් පිටත් වෙන්න ලෑස්ති වෙන්න ඕනේ. ඒ දින 7නුත් තව දින 2ක් 3ක් ගෙවුනට පස්සේ සමහර කට්ටියට මතක් වෙනවා දැන් අපිට පිටත් වෙන්න කාලි හරි කියලා. එතකොට විලාප කියලා අඬනවා. ආන්ගේ අඬන අය ගාවට තාම නිමිති පහළ වෙලා නැති දෙවියෝ ඇවිල්ලා කියනවා පංචපුබ්බ නිමිත්ත සූත්‍රයේ තමයි මේ කරුණ සඳහන් වෙන්නේ. පින්වත ගිහිල්ලා සුගතියක උපදින්න. ඒ සුගතියේ ඉපදිලා මනාව ලැබුමක්ම ලබන්න. ඒ ලබාගෙන ඒ මත නිවැරදිව පිහිටන්න. ඒ සුගතියට යන්න කියලා කියන්නේ මනුස්ස ලෝකෙට යන්න කියලා. මනාව ලැබුමක්ම ලබන්න කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය හොයාගන්න කියලා. හරියට මේ මත පිහිටන්න කියලා කිව්වේ ශ්‍රද්ධාවේ පිහිටන්න කියලා. නිවැරදි ශ්‍රද්ධාවේ පිහිටන්න. එහෙම ශ්‍රද්ධාවෙන් කටයුතු කරලා ආයෙත් අපි ගාවට මෙන්න කියලා තමයි මේ දෙවියෝ කියන්නේ. එතකොට අපි ගාව දරුවෝ වෙලා එන අය එහෙම දිව්‍ය ලෝක වලින් චිත වෙලා එන අයත් ඉන්නවා. එතකොට මොකටද ඒගොල්ලෝ ආවේ? මනුස්ස ලෝකෙ ඉපදිලා නිවැරදි ධර්මයේ හොයාගෙන ශ්‍රද්ධාවේ පිහිටලා ආයෙ පින් කරගෙන හිටපු තැනට යන්න. ඒ වුණාට මෙහි ඉපදුනහම ඒගොල්ලන්ට ඒක මතක නැහැ. හේතුව මොකද්ද කියලා ධර්මයේම සඳහන් කරනවා. මතක නැති හේතුව මැරිලා ඉපදිච්ච හින්දා. එතකොට මතක නැන්නේ. දැන් එතකොට ඒක මතක් කරන්න ආයෙ කවුද ඕනේ? ඒක මතක් කරන්න සත්පුරුෂයෝ තමයි හම්බ වෙන්න ඕනේ. ආපු කාර්ය මොකක්ද කියලා තේරුම් කරලා දීලා ඒක මුදුන්පත් කරගන්න අපි ඊයට අත දෙන්න ඕනේ. එහෙමනම් අපි ගාවට එන දරුවෙක් ආපහු සුගතියට යවන්න කටයුතු කරනවා මිසක් දුගතියට යවන්න කටයුතු කරන එක නෙමෙයි අපේ වගකීම. ඒකයි මං කිව්වේ දරුවෙක් හදනවා කියන එක මහ බාහිර දූර කටයුත්තක්. එයාගේ ආත්මය සුරක්ෂිත කිරීමේ මූලික වගකීම අපි ගාව තියෙනවා. එහෙමනම් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මව්පියන්ගෙන් දරුවන්ට ඉෂ්ට වෙන්න ඕන යුතුයකම් සමුදායක් තියෙනවා කියලා. එතන විශේෂයෙන් යුතුයකම් 5ක් පැහැදිලි කළා සිංහලෝවාද සූත්‍රයේ. අනික මව්පියන්ට භාග්‍යතුන් වහන්සේ සඳහන් කළානේ පූර්වාචාර්යවරු කියලා. දරුවන්ගේ පූර්වාචාර්යවරු. මොනවද මුලින්ම උගන්වන්න තියෙන්නේ? උගන්වන්න ඕනේ අම්මා කියන්නේ කවුද කියලා. තාත්තා කියන්නේ කවුද? එතකොට සහෝදරයා, සහෝදරිය, නැන්ද මාමා ඒ කවුද කියලා උගන්වන්න ඕනේ. ඒ විතරද? තුනුරුවන් ගැන විශේෂයෙන් උගන්වන්න ඕනේ. පින ගැන, පව ගැන විශේෂයෙන් කියලා දෙන්න ඕනේ. සතර අපාය ගැන විශේෂයෙන් කියලා දෙන්න ඕනේ. පුංචි කාලේ ඉඳලා පවට බය ඇති කරන්න ඕනේ. පුංචි කාලේ ඉඳලා ශ්‍රද්ධාව දියුණු කරන්න ඕනේ. මේ තමයි පූර්වාචාර්යවරයාට අයිති දේවල්. තව ඉතින් කරුණු බොහොම තියෙනවා. කෑම කන හැටි කියලා දෙන්න ඕනේ. ඇඳුම් අඳින හැටි කියලා දෙන්න ඕනේ. සමාජයේ හැසිරෙන හැටි, වැඩිහිටියන්ට කතා කරන හැටි, වැසිකිළිය, කැසිකිළිය පාවිච්චි කරන තැන ඉඳලා ඒ සියලුම දේවල් අපි කියලා දෙන්න ඕනේ. එතකොට තමයි එයාට මුලින් ඉඳලා ලස්සන ජීවිතයක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ. ඒ පූර්වාචාර්යවරයාගේ වගකීම. හැබැයි ඉතින් ඒක ඉෂ්ට වෙනවත් බොහොම අඩු බව තමයි වර්තමානයේ අපි දකින්නේ. ඒ හින්දා ළමයි දන්නේ අම්මා කියන්නේ කවුද කියලා. මේ ඉන්නේ අපේ අම්මා කියලා අඳුරනවා. අම්මගේ වටිනකම දන්නේ නැහැ. අම්මට කතා කරන්න හැටි දන්නේ නැහැ. අම්මගේ වටිනාකම නොදන්න නිසා සමහරලාට අම්මා බිම ඉන්නකොට දරුවා උඩ ඉන්නවා. එහෙම අවස්ථා අපි කොච්චරවත් දකිනවා. හැබැයි දරුවට පින් සිද්ධ වෙනවද? දරුවට බොහොම පව් සිද්ධ වෙනවා. සමහරවිට අම්මා වචනයක් කියනකොට දරුවා දෙකක් කියනවා. එකට එක කියනවා.
උඹ වරෙන් ඵලයන් වාගේ වචන පාවිච්චි කරනවා. හැබැයි ඉතින් ධර්මානුකූලව කල්පනා කරලා බැලුවොත් අම්මේ ඔයා කියන වචනේවත් සුදුසු නම් නෑ. අම්මට ඔයා කියලාවත් කියන්න බෑ. ඒ තරම් අම්මා ගරු ගම්බීරයි. තාත්තත් ඒ වගේමයි. තාත්තා ඒවා කියන්න බෑ කවදාවත්. රවල බලන්න බෑ කවදාවත්. එක වචනේ විපාක දීලා තියෙන හැටි අපේ වෙනතුන් අහලා තියෙනවා අශෝක මාල ගැන. අම්මට සැඬලු කියපු නිසා නිරේ දුක් විඳලා උපදුනේම සැඬල්ලාත්මයක. ශාලිය කුමාරයා විවාහ කරගන්න ආත්ම වෙනකොට රැස් විහිදෙන ශරීරයක් තියෙන්නේ. ඒ තරම්ම ලස්සනයි. නමුත් ඉපදුනේ සැඬල් කුලයක. ඒ අම්මට කියපු එක වචනේ විපාක දෙන හැටි. එහෙනම් අපේ දරුවන්ට අපි ඒ දේවල් උගන්වලා තිබුණේ නැත්තම් ඒ අය අම්මා තාත්තා නිසා කොයිතරම් පව් කරගන්නවද? අපි ඒ දන්නවා ලෞකික සම්මාදිට්ඨිය ගැන. මේ ලෞකික සම්මාදිට්ඨිය පැහැදිලි කරන තැන අම්මා තාත්තා දෙන්නම ඉන්නවා. එතකොට මේ ලෞකික සම්මාදිට්ඨිය කියන තැනටත් අම්මා තාත්තා ආවේ. ඔකට දසවස්තුක සම්මාදිට්ඨිය කියලාත් කියනවා. කාරණා 10ක්. ඒකේ අම්මයි තාත්තයි දෙන්නත් අන්තර්ගතයි. නමුත් මහරහතන් වහන්සේලා ගැන එතන සඳහන් නැහැ. මහරහතන් වහන්සේලා ගැන සඳහන් නොකර මාර්ගඵලලාභී අනික් උත්තමයන් වහන්සේ ගැනත් සඳහන් නොකර අම්මා තාත්තා එතෙන්ට ඇතුල් කරලා තියෙන්නේ. ඒ දෙන්න මොන තරම්නම් ගුණවත්ද? ඒ දැන් මොන තරම් මේ දෙන්න මේ ලෝකේ උතුම්ද? වටිනා සම්පත් දෙකක්ද? කියන කාරණාව පැහැදිලි කරන්න. පිනතිනි සෝවාන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නමක් මරණයට පත් කළොත් ඒක මහා සිල්වතෙක් මරණයට පත් කරපු අකුසලයේ අපිට තියෙනවා. සකදාගාමීන් වහන්සේ නමක් අනාගාමීන් වහන්සේ නමක් මරණයට පත් කළොත් ඒක විශාල අකුසලයක්. හැබැයි ඒක ආනන්තරීය වුණේ නැහැ. අපේ අම්මා තාත්තා ගාව තිසරණ පන්සිල්වත් නැහැ වෙන්න පුළුවන්. නමුත් ඒ දෙන්න ඝාතනය කළොත් ආනන්තරීය වෙනවා. මේ කරුණ වලින් පේනවා අම්මා තාත්තා කොයිතරම් උසස් තැනක ඉන්නවද කියන එක. එහෙමනම් දරුවන්ට අම්මා තාත්තා හඳුන්වලා දෙනවා කියලා කිව්වේ ආන් ඒ කාරණාවයි. ඒ අයට සමාජي කතා බහ කරන හැටි ඉගෙනුවේ නැත්තම්, හැසිරෙන ජීවත් වෙන හැටි ඉගෙනුවේ නැත්තම් සමාජ මිනිස්සු අපිටත් එක්ක බනිනවා. කවුද දෙමව්පියෝ කියලා අහනවා. ඒ දරුවන්ට උගන්වන්නේ නැද්ද මේ දේවල් කියලා අහනවා. බොහොම සමච්චලයට භාජනය කරනවා. මව්පියන් ලොකු අපහසුතාවයන්ට පත් වෙනවා. එහෙනම් අපිට ලොකු වගකීමක් තියෙනවා ඒ දරුවා කාගෙන්වත් වචනයක් අහන්න නැති කෙනෙක් බවට පත් කරන්න. ඊළඟට භාග්‍යතුන් වහන්සේ යුතුයකම් 5ක් දේශනා කළා. දෙමව්පියන්ගෙන් දරුවන්ට ඉෂ්ට වෙන්න ඕන යුතුයකම් අතර පළවෙනි කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ පාපානිවාරෙන්ති. පවෙන් වළක්වන්න ඕනේ. මොකද්ද මේ පවෙන් වළක්වනවා කියලා කියන්නේ? මනාව ඒගොල්ලන්ට පන්සිල් ආරක්ෂා කරන්න උගන්වන්න ඕනේ. පන්සිල් ගැන කියලා දෙන්න ඕනේ. තෙරුවන් සරණ යන හැටි කියලා දෙන්න ඕනේ. පුංචි කාලෙම ඒගොල්ලෝ තිසරණ ගත කරන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට මනාව වූ ආරක්ෂාවක් හදලා දුන්නා වෙනවා. මේ පවෙන් වළක්වන්නේ නැතුව හිටියොත් ඒ ජීවිතයේ ස්වභාවයෙන්ම පාපයට යමු වෙනවා. ඒ පව් කොයිතරම් බලවත්ද? එක පාප කර්මයක් කරාම ඒක එක වතාවක් විපාක දෙනව නම් කමක් නැහැ. සංසාරේ භයානකයි කියලා කියන්නේ එකක් කරාම ඒක 100,000 ගණන් ලක්ෂ ගණන් ආත්මවල විපාක දෙනවා. බොහෝ වෙලාවට අකුසල් විපාක දෙන්නේ අපි කරන විදිහටමයි. ප්‍රාණඝාතය ගත්තොත් අපි තලලා මැරුවොත් අපිට සංසාරේ තැලිලම මැරෙන්න වෙනවා. අපි බෙල්ල කපලා හරි වෙනත් ක්‍රමයකින් හරි මැරුවොත් අපිට සංසාරේ ඒ කර්මයේම ඒ විදිහටම විපාක දෙනවා. හරියට නිකන් මේ ඡාය අපිටපත් වාගේ. අපි කරන දේම අපිට එනවා. එතකොට මේ ප්‍රාණඝාතයේ හැටි මොකද ලෝකවද්‍ය ශික්ෂාපද. කවුරු කෙරුවත් ඒ පව පවමයි. මේක පව් කියලා දන්න අපි කළත් එහෙමයි. නමුත් මේ ධර්මයේ ගරු කරන්නේ නැති අන්‍ය ලබ්ධියක ජීවත් වෙන කෙනෙක් කළත් ඒක හිම්මයි. වෙනත් බටහිර රටක බුද්ධ ආගම නැති රටක කෙනෙක්
ප්‍රාණඝාතය කළොත් එයාටත් ඒ අකුසලයේ එහෙමම ඒ අයට පව් නැහැ කියලා කතාවක් එහෙම එකක් නැහැ. මේ ලෝකේ ආගම් ભેදයක් නැතුව කවුරු කළත් ප්‍රාණඝාත පාපේ පාපයක්ම තමයි. හොරකම, වැරදි කාම සේවනය, බොරුව, සුරාව ඒ ඔක්කොම එහෙමයි. ඒකයි වට ලෝකවද්‍ය ශික්ෂාපද කියලා කියන්නේ. එතකොට සමහරලාට අපි පුංචි දරුවෝ පව් කරන්න බොහොම කැමති බව දන්නවා. ඒක හැම මව්පියෙක්ම දන්න කාරණාවක්. යන්තම් එහෙන් මෙහෙන් වැටි වැටි නැගිටින කාලේ ඉඳගෙන වාගේ යන කාලේ තමන් ළඟට එන කූඹියෙක්වත් අරින්නේ නැහැ මරනවා. ඒක ළමයින්ගේ සිරිත. සමහරලාට අපි ඒක දිහා බලාගෙන ඉන්නවා. සමහරලාට ඒ ධර්ම කාරණාව දන්නේ නැති හින්දා. කූඹියා පොඩි කරාම මගේ මේ හුරතල් දරුවටත් ආත්ම 100 ගාණක් පොඩි වෙලා මැරෙන්න වෙනවා. ওই කාරණාවේ හරියටම පිහිටියා නම් දෙන්නේ නැහැ යාට ඒ වැඩේ කරන්න. එපා කියලා විතරක් නිකන් ඉන්නේ නැහැ. සමහරලාට දැකලා එපා කියනවා. එපා කිව්වට අපි අයින් කරන්නේ නැහැ. අපි දකිනවා එයා ටික පස්සෙන් ගිහිල්ලා සතිකුට ගහනවා කියලා. අපි එපා කිය අපේ වැඩක් කරනවා. නමුත් අපි දන්නවා කොහොම හරි මරනවා කියලා. නමුත් අපිට ඒක මහලුවට දැනෙන්නේ නැහැ. ඒ ඉතින් අපිට තියෙන ධර්ම දැනුමත් අඩු නිසාද දන්නේ. එහෙම එයා වලක්වලා එතනින් අරන් අයින් කෙරුවේ නැති වුණාට මං කියන්නේ ලිඳ ගාවට යනවා දැක්කොත් අපි කරන වැඩ ඔක්කොම පැත්තක දාලා දුවගෙන ගිහිල්ලා ගන්නවා. මොකද මේ ජීවිතේ එයා ලිඳට වැටිලා මැරුණොත් මට අර හුරතල් බලන්න කෙනෙක් නැතුව යනවා. මගේ ආදරණීයයා මට නැතුව යනවා. එතකොට මේ ජීවිතෙන් ඔහුගේ හුරතල් බලබලා මේ මගේ දුව කියලා අපි ජීවත් වෙන තුරු ඒගොල්ලෝ ලොකු මහත් වෙනකොට ඒ නම්බු තානාන්තර අරගෙන මේ මගේ දොස්තර මහත්තයා මේ මගේ ඉංජිනේරු මහත්තයා මේ අපේ ඉස්කෝලේ නෝනා කියලා කතා කරන්න ලොකු කැමැත්තක් තියෙනවා. නමුත් ඒ වුණාට ඒගොල්ලෝ මෙරළා නිරේට යන කාරණාව. ඒ නිසා ප්‍රාණඝාතයෙන් බේරන්නේ ලිඳට වැටෙන්න ගියොත් නැගිටලා ගිහිල්ලා ගන්නවා. එහෙනම් මේ ජීවිතේ අපි සතුටු කර ඉන්න ඕනේ ඒගොල්ලෝ. මෙරිලා ඒගොල්ලන්ට මොනවා වුණත් කමක් නැහැ කියන වගේ මහ පුදුමාකාර ආත්මාර්ථකාමීකමක්. මේ ජීවිතෙන් අපි සතුටු කරන්නේ. මෙරිලා ඕන දෙයක් වෙන්න කියනවා වගේ. එහෙනම් මේ පාප අනිවාර්යෙන්ති. පවෙන් වළක්වනවා නම් එතන ඉඳලා වළක්වන්න ඕනේ. අර ධර්මපාල බ්‍රාහ්මණතුමා තමන්ගේ පුතා මැරුණා කියලා දිසාපාමොක් ආචාර්යවරයා කියනකොට එයා පිළිගත්තේ නෑ ඒක. ආචාර්යවරයාගේ දරුවා මැරෙනවා අකාලේ. ඒ මරණය ගැන ධර්මපාල බ්‍රාහ්මණතුමාගේ පුතා ගණන්වත් ගත්තේ නෑ. නමුත් ඇයි එයා මේ මරණය ගණන් ගන්න නැත්තේ? කරුණු කාරණා හොඳට කිව්වා අපේ පරම්පරාවේ කවුරුවත් මැරෙන්නේ නෑ. ඒක හොයලා බලන්න ඕනේ කියලා හිතුවා. දරුවා මෙහි ඉන්නකොට එළුවක ගැටකොටු ටිකකුත් හොදලා උරේක දාගෙන බ්‍රාහ්මණතුමා හම්බ වෙන්න ගිහිල්ලා කිව්වා පුතා මැරුණා කියලා. හයියෙන් hina වුණා. hina වෙලා කිව්වා නෑ අපේ පරපුරේ කවුරුවත් මැරෙන්නේ නෑ. සාක්ෂි ගෙනල්ලා තිබුණ ඇටකොටු පෙන්නුවා. ඒක දැක්කට පස්සේ ධර්මපාල බ්‍රාහ්මණතුමාගේ මාලිගාවේ හිටපු ඔක්කොම කට්ටිය hina වෙන්න පටන් ගත්තා. මේක මහ මුලාවක් කියලා. ඊට පස්සේ තමයි ආචාර්යතුමා ඇහුවේ ඇත්තටම ඕගොල්ලන්ගේ පරම්පරාවේ කට්ටිය අකාලේ මැරෙන්නේ නැති ඇයි? අද කතා කරනකොට අපි හැමෝගෙම ජීවිත අද ගෙදර යනකන්වත් තියෙයිද දන්නේ නැහැ. ඒ තරම් අනිත්‍ය අස්තිර ජීවිත ගැනනේ අපි කතා කරන්නේ. නමුත් මේ පිරිස කතා කරනවා නෑ අපේ පරම්පරාවේ ලාබාල වයසේ මැරෙන්නේ නැහැ කියලා. පූර්ණ විශ්වාසයි. හේතුව තමයි සංසාරේ ප්‍රාණඝාත කුසලයෙන් ඒ තරමටම වැළකීලා හිටියා. ඒ නිසා ඒගොල්ලන්ට විශ්වාසයි අකාලේ නම් මැරෙන්නේ ප්‍රාණඝාත කරලා නැහැ. එහෙමනම් අපි දරුවෝ පාපයෙන් බේරගන්න එක කොච්චරනම් වටිනවද? එහෙනම් පාප අනිවාර්යෙන්ති. ඒ කාරණාවෙන් විතරක් නෙමෙයි තවත් පාප කර්ම අනික හැම එකක් ගැනම මේ කාරණාව අපි එකතු කරලා බලන්න ඕනේ. කල්යාණී නිවේසින්ති. හැම වෙලාවෙම ඇසුරු කරන්නේ කවුද කියන කාරණාව හොයලා බලන්න ඕනේ. කොහොම ආයද ඇසුරු කරන්නේ? කවුරු එක්කද ඉන්නේ? මොනවද කරන්නේ? ඔය හැම එකක්ම හොයන්න ඕනේ. එහෙම නැත්නම් අපි දන්නේම නැතුව අපේ දරුවෝ බේබද්දන් බවට පත් වෙනවා. කුඩු බොන ගංජා බොන අය බවට පත් වෙනවා. වැඩේ හුඟක් දුර ගියාට පස්සේ තමයි අපිට තේරෙන්නේ. එතකොට සමහරලාට එයා පුනරුත්ථාපන කඳවුරට යනකම් බාර දෙන්න සිද්ධ වෙනවා. නමුත් අපේ නොසලකිල්ල නිසා, හොයලා බැලුවේ නැති නිසා
වෙලා තියෙන අපරාධයක තරම. දෙන භාග්‍යතුන් වහන්සේ ඒකයි දේශනා කළේ කල්යාණී නිවේසෙන්ති. හැම වෙලාවෙම කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට යොමු කරවන්න ඕනේ. දරුවන්ට වඩා ගුණවත් අයම ඇසුරු කරවන්න ඕනේ. ඒකනේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. එක්ක හැම වෙලාවෙම Tamanට වඩා උසස් කෙනෙක් ඇසුරු කරන්න ඕනේ. එහෙම නැත්තම් සමාන කෙනෙක් ඇසුරු කරන්න ඕනේ. පහළ කෙනෙක් නම් කොහොමවත් ඇසුරු කරන්න දෙන්න එපා. ඉහළ කෙනා පහළ කෙනෙක් ඇසුරු කරාම බොහෝ වෙලාවට වෙන්නේ ඉහළ ඉන්න එක්කෙනා පහළට එන එක. පහළ එක්කෙනා ඉහළට යනවා දකින්නේ බොහොම අඩුයි. ඒකයි සඳහන් කළේ පහළ අය ඇසුරු කරන්න දෙන්න එපා. එහෙම ඇසුරට කෙනෙක් නැත්තම් තනියම ජීවත් වෙන්න කිව්වා. පාප මිත්‍රයෝ ආශ්‍රයයට කොහොමවත් යන්න එපා. ඒකට භාග්‍යතුන් වහන්සේ කොහොමවත් කැමති නැහැ. ඒ විතරක් නෙමෙයි පාප මිත්‍රයෝ ඇසුරු කරනවට දෙවි දේවතාවුන් වහන්සේලා කැමතිත් නැහැ. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ මේ කරුණ මෙහෙම දේශනා කළේ. පින්තුනි අපිටත් කිව්වේ අසත්පුරුෂයා හැම වෙලාවෙම ප්‍රතික්ෂේප කරන්න. මොනම කටයුත්තක් නිසාවත් අසත්පුරුෂයා ලං කරගන්න එපා කිව්වා. ඒ වුණාට අපි භාග්‍යතුන් වහන්සේගේ මේ වචනෙට එච්චරම ගරු කරන්නේ නැහැ. දන්නවද ඔය ගරු නොකිරීම හින්දා අපිට කොයිතරම් අනර්ථයක් වෙනවද කියලා? අපි භාග්‍යතුන් වහන්සේගේ ශිෂ්‍ය භාවයෙන් ගිලිහෙනවා. ඒ ගරු නොකිරීම නිසා. මෙහෙම හිතන්නකෝ. ඊටාම කීකරු ශිෂ්‍යෙක්. අපි ශිෂ්‍යයෙකුට එහෙම කියන්නේ ගුරුවරයා කියන විදිහටම කටයුතු කරන නිසා ඒ ශිෂ්‍යයාට කියනවා හරි කීකරු ශිෂ්‍යයෙක්. අම්මා තාත්තා කියන විදිහටම වැඩ කරනවා නම් අපි ඒ දරුවට කියනවා මේ දරුවා නම් හරි කීකරු දරුවෙක් කියලා. ඒ මව්පියෝ කියන විදිහටම කටයුතු කරන නිසා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපිට මඟ පෙන්නලා තියෙන විදිහටම යමෙක් කටයුතු කරනවා නම් එයාට තමයි භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයා කියලා කියන්නේ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු හැටියටම අපි කටයුතු කරන්නේ නැත්නම් අපි ශ්‍රාවක භාවයෙන් ගිලිහෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේගෙන් ගිලිහෙනවා කියන එක නම් හරි භයානක කටයුත්තක්. අපේ ශාසනය සඳහන් කරනවා ධම්ම රුචි කියන භික්ෂුන් වහන්සේ නමක් ගැන. සුමේද තාපසතුමා නියත විවරණ ලබන කාලේ. සුමේද තාපසතුමත් එක්ක හිටපු කෙනෙක්. නමුත් ඒ කාලේ පාප මිත්‍රයන් ඇසුරට ගියා. මේ සුමේද තාපසතුමා එක්ක බොහොම පින් කර හිටපු කෙනෙක්. පාප මිත්‍ර ඇසුරට ගියා. ඒ ඇසුරට ගිහිල්ලා නිකන් නතර වුණේ අම්මා තාත්තත් මරලා දැම්මා. අපිත් කීකරු දරුවෝ පාප මිත්‍රයෝ ඇසුරට ගියහම සමහරලාට අම්මගේ තාත්තගේ වචන වලට ගරු කරන්නේ නැහැ. වෙනදා හොඳට කියන දේ අහගෙන බිම් බලාගෙන හිටපු අය දැන් වචනයක් කියනකොට මව්පියන්ට ගහන්න බැරි වුණාට ළඟ තියෙන ඒවට පයින් ගහගෙන යනවා. ගෙට ගිහිල්ලා හයියෙන් දොර වහනවා. ඒ ගහන්න බැරිකමට. හැබැයි තව ටිකක් කල් ගියහම එහෙම වහන්නේ නැහැ, කෙලින්ම ගහලාමයි කතා කරන්නේ. එහෙනම් අර හොඳට හිටපු කෙනා පාප මිත්‍ර ඇසුරට ගිහිල්ලා අන්තිමට මව්පියොත් මරලා දැම්මා. මරලා නිරේ ගිහිල්ලා ඉපදුනා. අනන්ත දුක් විඳ සංසාරේ. දීපංකර පාදමූලයේ ඉඳලා අපේ බෝසතාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 4,01,000ක් පාරමිතා පිරුවා. ලෞතර බුදු බවට. ඒ කාල සීමාවම මේ මිත්‍රයා නිරය සහ දුක් ඇති තැන්වල ඉපදුනා. බුද්ධත්වයට පත් වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ආවා මනුස්ස ලෝකෙ ඉපදිලා. එදා බුදුරජාණන් වහන්සේ කතා කරලා අහනවා ධම්මරුචි හුඟක් කාලයකට පස්සේ නේද අපි දෙන්න හම්බුනේ කියලා. භාග්‍යතුන් වහන්සේ දන්නවා මෙයා කවුද කියලා. එදා වැටහුණා එහෙමයි ස්වාමීනි. අසත් පුරුෂයෝ ආශ්‍රයයට ගියපු නිසා මට ඔබ වහන්සේ මග ඇරුණා. ස්වාමීනි ආයෙ නම් මග ඇරෙන්නේ නැහැ. ආයත ඇරෙන්නේ නැහැ කවදාවත්. ඒ ජීවිතෙන් රහත් වුණා. එහෙමනම් මේ පාප මිත්‍ර ආශ්‍රයයට ගියපු නිසා කොයි තරම් සංසාරේ දුක් විඳින්න වුණාද? එහෙනම් කල්යාණී නිවේසෙන්ති. අපිට දරුවෝ ගැන මොන තරම්නම් වගකීමක් තියෙන්න ඕනේද? හැබැයි පුංචිම කාලේ ඒගොල්ලෝ අරගෙන හරි පාරේ තිබ්බොත් ඒගොල්ලෝ ආයෙ වැරද්දට යමු වෙන ප්‍රමාණය හුඟක් අඩුයි. අපිට ටිකයි හොයන්න වෙන්නේ. හරි පාරට ගත්තේ නැත්නම් හුඟක් වෙලාවට බොහෝ විට හොයන්න බලන්න ඕනේ. බොහෝ දුරට හොයන්න බලන්න වෙනවා. ඒ හොයලා බැලුවත් ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ අපි චුට්ටක් මග ඇරෙන කම්මයි වැරද්දට යන්නේ.
ආන් එහෙම නොවෙන්න කටයුතු කරන්න ඕනේ. තුන්වෙනි කාරණාව තමයි පින්නතුනි සිප්පං සික්ඛාපෙන්ති. ශිල්ප ශාස්ත්‍ර උගන්වන්න ඕනේ හොඳට. ජීවත් වෙන්න කර්මාන්තයක් කරගන්න හොඳට ශිල්ප උගන්වන්න ඕනේ. අද ගැන කල්පනා කරලා බලහම 1යි 2යි යුතුයකම් දෙකම ගිලිහිලා ගිහිල්ලා. හැබැයි තුන්වෙනි යුතුයකම ඉහළින්ම සම්පූර්ණ කරන්න උත්සාහ දරනවා. ඉගෙන ගත්තා කියලා කියන්නේ යහපත් පුරවැසියෙක් හැටියට ජීවත් වෙන්න ඉගෙන ගන්නවා කියන එකයි. ඒ වුණාට අද අපි අධ්‍යාපනයේ ඉහළම මට්ටමට ගිහිල්ලා උපාධිය දක්වා ගියපු දරුවෝ දැක්කත් ඒගොල්ලෝ මොනවද ඉගෙන ගත්තේ කියලා හිතෙනවා. හේතුව තමයි තමන්ගේ අම්මට හරියට කතා කරන්න දන්නේ නැහැ. තුනුරුවන්ට ගරු කරන ස්වභාවයක් නැහැ. දානමාන පිළිබඳව විවිධ පින්කම් පිළිබඳව ඒගොල්ලෝ සතුටින් කතා කරනවා නෙමෙයි ඒවා විවේචනාත්මකවයි කතා කරන්නේ. මොකද ශ්‍රද්ධාව කියන නාමයක් ඇත්තෙම නැහැ. ඒ නිසා කුසල් පැත්තේ ඒගොල්ලෝ කොහොමවත් නැහැ. ඒගොල්ලෝ කුසලයට එක්ක යන්නේ හරි අමාරුයි. එක් කරගෙන ගියත් මග නවතිනවා. ඔය සමහරලාට බලන්නකෝ බණක් අහන්න ගිහිල්ලා. ගමේ ගෙදරක තියෙන පින්කම් ගෙදරක අපි බණ අහන්න යනවා. ළමයිනුත් අඬ ගහගෙන යනවා. හැබැයි අම්මා තාත්තා ගිහිල්ලා බණ අහන තැන ඉඳගන්න ඇරලා ඒගොල්ලෝ හිමීට පහුවෙලා පාරට වෙලා ඉන්නවා. ඒගොල්ලෝ එතන බණ අහන්නේ නැහැ. ඒගොල්ලෝ තවත් අර අසත්පුරුෂයෙක් එකතු වෙලා විවිධ දේවල් කතා බහ කර කර hina වෙවි සමහර තැනකට ගියාම බණ අහන පිරිසටත් හරි කරදරයි පාරේ ඉන්න අයගේ තියෙන සද්දේ. එතන අපේ ළමයිනුත් ඉන්නවා. ඒගොල්ලෝ එහි තියලා අපි මෙහි නිවන් දකින්න උත්සාහ කරනවා. එහෙනම් අපි හරි ආත්මార్థකාමී වෙනවා එතකොට. නමුත් ඒගොල්ලෝ එතෙන්ට ගෙනියන්න හරි අමාරුයි. දෙතුන් පාරකට වඩා අඬ ගහන්නත් බෑ. ඊට පස්සේ අම්මට බොහොම සැරට තමයි කතා කරන්නේ. අම්මා ඒක දන්නවා. නමුත් මේ පිරිස ඉස්සරහ පිට සැරට කතා කරුවොත් අම්මටත් ලැජ්ජයි. ඒ හින්දා දැන් අම්මටත් දෙතුන් පාරකට වඩා අඬ ගහන්න වෙන්නේ නැහැ අම්මගේ ආත්ම ගෞරවය රැක ගන්න ඕනේ. නමුත් මුල වැරදිච්චාම වෙලා තියෙන අපරාධයක තරම. හරියට අර සඳහන් කළා ධර්මයේ මේ අකාරුණික දරුවෝ ගුණධර්ම නැති දරුවෝ අම්මගේ සඳුන් වනේ නැමැති ශ්‍රේෂ්ඨ ජීවිතය විනාශ කරන පොරවක් වගේ කියලා. හඳුන් වනාන්තරයක් විනාශ කරන පොරවක් වගේ දරුවා. අම්මගේ තාත්තගේ ගුණ හැම වෙලාවෙම නසනවා ඒගොල්ලෝ. මව්පියන්ගේ ගුණේ නසලා දානවා. තැන් තැන් වල ගිහිල්ලා ඒගොල්ලෝ කරන කටයුතු නිසා සමහරලාට චෝදනා ලබන්නේ මව්පියෝ. ඒගොල්ලෝ වැරදි කරාම අහන්නේ කවුද මේගොල්ලන්ගේ දෙමව්පියෝ කියලා. හැබැයි එතින්ද පාර හැදුනේ අපි නිසාමයි. එම්නම් 4 වෙනි 5 වෙනි කාරණාත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. සුදුසු කාලේ ආවාහ විවාහ කරලා දෙන්න ඕනේ. තමන්ගේ දායාද ටික ක්‍රමානුකූලව ඒ අයට බෙදලා දෙන්න ඕනේ. මේ තමයි මව්පියන්ගේ යුතුයකම් ටික. මේ යුතුයකම් ටික දරුවෝ වෙනුවෙන් හරියටම සම්පූර්ණ කෙරුවොත් අපිට බැරි වෙච්ච දවසට ඒ දරුවෝ අපි දිහා මනාව බලනවා. ඒ දරුවෝ මනාව අපිව සුරක්ෂිත කරනවා. මව්පියන්ගේ ණය ගෙවලා කවදාවත් ඉවර කරන්න බැරි බවයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒ මොකක් නිසාද? අපිට ජීවිතය දුන්න හින්දා. මේ ශ්‍රේෂ්ඨ බුද්ධාන්තරයක මනුස්ස ජීවිතයක් තිලින කරලා දුන්න නිසා සදහටම සංසාරයෙන් එතර යන්න පාර හදා ගන්නත් පුළුවන්. සුගතියට යන්න පාර හදා ගන්නත් පුළුවන්. එහෙ ගිහිල්ලා පින් කරගෙන සසරින් මිදෙන්න පාර හදා ගන්නත් පුළුවන්. ඉතින් අපේ අම්මා තාත්තා අපිට ජීවිතේ උරුම කරලා දුන්නා. කුස ඇතුළේදී ජීවිතේ නැති කළෙත් නෑ. ඉපදුනාට පස්සෙත් සමහර අය ජීවිතේ නැති කරනවා. අපි මව්පියෝ එහෙම කළෙත් නෑ. සමහරලාට ඒගොල්ලෝ වේලක් කාලා අපිට දෙවේලක් කන්න දුන්නා. ඒගොල්ලෝ සීතලේ ගෙහි නිදාගෙන තියෙන රෙදි කඩමාල්ල අපිට පෙරිව්වා. මේ විදිහට සමහර මව්පියෝ විඳලා තියෙන දුක් අන්දරාවල් සීමාවක් නැහැ. එහෙම දුක් විඳලා අපිව පෝෂණය කරලා තනියම ජීවත් වෙන්න පුළුවන් තැනට ගොඩ නැගුවා. එහෙම නැත්තම් ඉපදිච්ච ගමන් කොහේ හරි දාලා තිබ්බනම් කූබි කාලා යන්න පුළුවන්. වෙනත් සත්තු කාලා යන්න පුළුවන්. එහෙම නෙමෙයිනේ හැදුවේ මැස්සෙකුට මදුරේකටවත් වහන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගෙන හැදුවේ. එහෙම හදලා සත්පුරුෂ සමාජයකට යොමු කරාම ඒගොල්ලෝ ආයේ මේ දුක්ඛදායක සසරට නොයන ගමනම යන්න පාර හදා ගන්නත් පුළුවන්. ආන් එහෙම ජීවිතයක් අපිට දුන්න නිසා අපිට පුදුම ණය බරක් තියෙනවා මව්පියෝ වෙනුවෙන්.
භාග්‍යතුන් වහන්සේ ඒකයි දේශනා කළේ අවුරුදු 100ක් දෙවුර මත තියාගෙන උපස්ථාන කරලා බිමින් තිබ්බත් සඳහන් කළේ ඒ දරුවෝ මව්පියන්ට සලකලා නැහැ කියලා. ඒ කියන්නේ මේ මව්පියන් අය කවදාවත් ගෙවලා ඉවර කරන්න පුළුවන් කමක් නැති හින්දා. නමුත් එහෙම යුතුයකම් අපි අතින් සම්පූර්ණ නොවෙන්න අපමණ අකුසල් සිද්ධ වෙනවා. ඒ නිසා මව්පියෝ අද හරියට අසරණ වෙලා වැඩිහිටි නිවාසවල අනන්ත කඳුළු බොනවා. දරුවෝ ගැන මතක් කර කර ඒගොල්ලෝ හදන්න දුක් විඳපු තරම්. අපේ බෝසතාණන් වහන්සේ එක ආත්මයක ගිරවෙක් වෙලා ඉපදුනා. මගධ කුඹුරට ගිහිල්ලා වී කාලා යනකොට වී කරල් ටිකක් කපාගෙන යනවා. සිටුතුමා ඒ ගිරව අල්ලගත්තා. ඇහුවා මගෙත් එක වෛරයක් තියනවාද? ඔබට පුරවන්න අටුකොටු තියනවාද? මේ අනික් කෙවුන් කාලා යනකොට ඔබ අරන් යන්නේ. ගිරානායකයා සඳහන් කරනවා සිටුතුමනි මට ගෙවන්න ණයක් තියෙනවා. මට ණයට දෙන්න තියෙනවා. ඒ වගේම මට නිධානයක් තැන්පත් කරගන්න තියෙනවා. මොකද්ද ගෙවන්න තියෙන ණය කියලා අහපුවාම මගේ අම්මා තාත්තා පුංචි කාලේ මං හදලා වඩලා පෝෂණය කළේ ඒගොල්ලන්ට බැරි කාලේ මං ඒගොල්ලෝ බලාගනි කියලා. හරියට මට ණයට දුන්නා වගේ. දැන් මම ඒගොල්ලන්ට කණ්ඩ බොණ්ඩ දීලා ඒගොල්ලෝ බලා ගන්නවා. ඒ තමයි ණය ගෙවන එක. මටත් ඉන්නවා දරු පැටව ටිකක්. මං ඒ කට්ටියට ගෙනහිල්ලා කණ්ඩ දෙනවා. තාම ඉගිල්ලෙන්න බැරි හින්දා. එතකොට මං ණයකට දෙනවා. මට බැරි කාලේ ඒගොල්ලෝ මට බලයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මගේ රෑනිත් ඉන්නවා දරුවෝ අතහැරලා දාපු ගිරව්. ආන් ඒගොල්ලන්ට මගේ මව්පියන්ටත් දීලා මගේ දරුවන්ටත් දීලා ඉතුරු එක මං ගිහිල්ලා කාත් කවුරුවත් නැති වයසක ගිරවුන්ට දෙනවා. ඒක මං කරගන්න පින්කම. ඒක තමයි මං තැන්පත් කරන නිධානය. මේ කරුණ ඇහුවට පස්සේ සිටුතුමා මුළු මගධ කුඹුරම නිදහස් කරනවා. උඹට කැමැති තරම් කාලා කැමැති තරම් අරන් ඵලයන් කියලා. එහෙනම් අපිත් මේ කරගෙන යන්නේ ওই ටිකම තමයි. එහෙනම් අපේ අය හරියට නිවැරදි කරගත්තාම අපිටත් යහපතක්, සමාජයටත් යහපතක්, රටටත් යහපතක්. ආන් එහෙම දරු පිරිසක් නිර්මාණය කරන එක තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් අපිට දේශනා කරලා තියෙන ඒ සඳහා කරුණ. ආන් එවන් පිරිසක් හදන්න හැම වෙලාවෙම මේ දරුවෙක් හදනවා කියන බාරදූර වගකීම එවන් බාරදූර වගකීමක් හැටියටම දකිමින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට අපෙන් ඉෂ්ට වෙන්න ඕන යුතුයකම් ටික හරියටම සම්පූර්ණ වුණොත් මං හිතනවා අපේ පවතින සමාජ තත්ත්වයේ මීට වඩා හාත්පසින්ම වෙනස් කරන්න අදත් බැරිකමක් නැහැ කියලා. එතෙන්ට පාර හදන්න මග හදන්න මේ ධර්ම කාරණාව ශ්‍රවණය කරපු ඔබ සියලු දෙනාටම සිත් පහළ වේවා කියලා ආශිර්වාද කරනවා.